අටමස්ථානාධිපති හිමියන්ට ධම්මික බණ්ඩාර මම ඔබ වහන්සේගේ මව කිව්වේ ඇයි කියලා මහාචාර්ය නලින්දද සිල්වා කියන කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. ජයශ්‍රී මහ බෝධිය අටමස්ථානාධිපති හිමියන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගෙන් දශක දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා ගන්නා බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි මහාචාර්ය නලින්දද සිල්වා මහතා සඳහන් කරනවා. එදා ජයශ්‍රී මහ බෝධි පුදබිමේදී ඒ හිමියන්ගේ මෑණියන් කාලියම්මායයි ධම්මික බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ ඒ නිසායයිද ඒ මහතා කියා සිටියා. තම සමාජශාලා ගිණුමේ සටහනක් තබමින් තමයි ඔහු ඒ බව සඳහන් කළේ. මේ එම සටහනේ සම්පූර්ණ උපුටා ගැනීමයි. එක දෙවියයි එක දැනුමයි විය යුතු නැහැ. ධම්මික වෙද මහතාගේ පැණිය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වුණේ ඒ ගැන ප්‍රසිද්ධියක් ලැබුණු දිනේදීම බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ සම්බන්ධ යම් ආකාරයක නිල නොවන අයුරකින් හරි සම්පරීක්ෂණයක් කර ඇති බවට පළ වූ වාර්තා ප්‍රශ්නයේ මුලයි. COVID-19 සම්බන්ධයෙන් මෙරට දේශීය වෙදකමේ බහු ප්‍රතිකාර ඇති නමුත් ඒ එකකටවත් ප්‍රසිද්ධියක් නොලබුණේ අවශ්‍ය බටහිර වෛද්‍ය සාධක නොතිබූ නිසයි. එහෙත් ධම්මික වෙද මහතාගේ පැණියට යම් බටහිර වෛද්‍ය සාධකයක් ලැබීම නිසා ජනමාධ්‍ය ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ සමගම ඒ වටා ඉන්න පිරිස් එකතු වීම මෙන්ම එයට විරුද්ධව ජනමතයක් ගොඩනැගීමද ආරම්භුණා. අර පසුව එකතු වූ පිරිස් අතර තක්කඩියන්ද ඉන්න පුළුවන්. ඔවුන් මුල සිටම සිටියා නොවේ. ඔවුන්ට වෙනත් දෙයක් අවශ්‍ය වෙන්න පුළුවන්. පැණියට විරුද්ධව ජනමතයක් ගොඩනැගීම විවිධ දේශපාලන කොටස් එකතු වුණා. බටහිර අධ්‍යාපනයෙන් එන්නත් කරනු ලැබූ මතවාද, දෘෂ්ටිවාද සහිතව ධම්මික වෙද මහතාගේ සුදුසුකම් සාකච්ඡාවට ගැනුණා. කපු මහතෙකු බව, මේසන් බාස් උන්නැහැ කෙනෙකු බව ආදිය වැදගත් වුණා. කාලියම්මගෙන් දැනුම ලැබුණු බව ප්‍රශ්නයක් වුණා. රාමනුජන්ට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. බටහිර උගතුන් එකලත් රාමනුජන් වෙනත් ගණිතඥයෙක් මෙන් යයි කීමට තැත් කළත් එය සාර්ථක වුණේ නැහැ. බටහිර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව විශේෂයෙන් ධනපති ක්‍රමය සමග ඇති අවියෝජනීය සම්බන්ධකම් විවිධ පුද්ගලයන් සමාගම් මගින් පෙන්눔 කෙරුණා. බටහිර විද්‍යාව ධනපති ක්‍රමයෙන් වෙන් කරන්න බැරි ඒ දෙකම එකම චින්තනයක් මත පදනම් වන නිසා බටහිර විශ්වවිද්‍යාල වැඩවසම් සම්බන්ධකම් මත ඇති වූ ආයතන ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් එයට හොඳම උදාහරණ. එහෙත් අද වන විට ඒ විශ්වවිද්‍යාල ධනේශ්වරය සමග සම්බන්ධකම් ඇති කරගෙන වැඩවසම් නෂ්ටාවශේෂත් සමග හරියට වින්සර් රජපෞල වගේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව සමග සම්බන්ධකම් ඇති කරගෙන තියෙන විදිහට බටහිර වෛද්‍ය විද්‍යාව ඖෂධ සමාගම් එක්ක ඇති සම්බන්ධයේ අංශු මාත්‍රයක් පමණයි. මෙරට ඖෂධ නියෝජිතයන් බටහිර වෙද මහතුන් සමග ඇති සම්බන්ධයේ තියෙන්නේ. පැණියේ සාර්ථකත්වය මනින්න පුළුවන් රෝගීන් සුව වෙනවද බැලීමෙන්. එය බටහිර ඊනියා සායනික නැහැසුම් ක්‍රමයටම සිදුවිය යුතු නැහැ. එහෙත් අද ඇති දැනුම් යටත් විජිතවාදය නිසා පරීක්ෂාව බටහිර ක්‍රමයටම කරන්න සිදු වෙලා. ඒ අතර ආයුර්වේද කමිටුවකුත් තියෙනවා. මෙරට ඉන්න සහතික උගතුන්ට සහතිකය හැර වෙනත් දෙයක් නැහැ. ඔවුන්ට දැනුමක් අලුතෙන් දෙන්න බෑ. වැඩිම වුණොත් කළ හැක්කේ වැමෑරීමක් පමණයි. මෙරට නිර්මාණාත්මක හැකියාවක් ඇතිවුන් වැඩිය දකින්න පුළුවන් සාමාන්‍ය පෙළෙන් එහාට උගත් නැති අය අතර උසස් පෙළ අධ්‍යාපනයෙන් නිර්මාණාත්මක හැකියාවන් නැත්තටම මෙන් නැති කරනවා. මෙරට අවුරුදු 150ක බටහිර වෛද්‍ය අධ්‍යාපනය එයට හොඳම උදාහරණයයි. අද උදේ එක් කමිටුවක වාර්තාවක් නිකුත් වෙලා බටහිර විද්‍යාව අනුව කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ පැණියේ විෂක් නැති බවයි. ඒ වාර්තාව ආයුර්වේද කමිටුවට යොමු කරලා ආයුර්වේද කමිටුව තවම එයට ප්‍රතිචාරයක් දක්වා නැති බවයි පේන්න තියෙන්නේ. ඔවුන් ඉක්මනින් ඒ කටයුත්ත කරනවා නම් හොඳයි. මේ ආයුර්වේදය හා හිලවෙදකම අතර ප්‍රශ්න ඇති කරගන්න වෙලාවක් නෙවෙයි. අද විවිධ අය
කාලියම්ම ගැන විවිධ කතා කියනවා. ඇගේ සම්භවය පිළිබඳව ඇත්තේ එක් කතාවක් පමණක් නොවේ. ඒ තමයි පෙරදිග දැනුමේ එක් ලක්ෂණයක්. බ්‍රහ්මන් ඒකදේව සංකල්පය බිහිවෙන්න පෙර මේ රටවල තිබුණේ බහුදේවවාදයක්. අපි එක් දෙවියෙකු පමණක් ගැන විශ්වාස කළේ නැහැ. ලංකාවේ කොහොමදවත් තිබුණේ නැහැ. මෙරට බ්‍රහ්මන් සංකල්පයක් නැහැ. මහා බ්‍රහ්මයාත් තවත් දෙවියෙකු පමණයි. කාලියම්මා භද්‍රකාලි මෑණියන් නමිනුත් හැඳින්වෙනවා. ඒ යහපත් අරුතින්. කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ අපේ සංස්කෘතියෙහි එකම කතාවක් නොව විවිධ කතා තියෙන බවත්, විවිධ දෙවියන් ඉන්න බවත්, විවිධ දැනුම් විවිධ ප්‍රතිකාර තිබෙන බවත්. බටහිර ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතිවල ඉන්නේ එක් දෙවියන් පමණයි. අද ඔය එක් දැනුමක්, අනන්‍ය දැනුමක් ආදී සංකල්ප පැන නගින්නේ ඒ ඒකදේව සංකල්පයෙන්. සිංහල බෞද්ධයන්ට බහුදේව සංකල්පයක් තියෙන්නේ. ඒකදේව සංකල්පයක් නැත කියන එකෙන් බහුදේව සංකල්පයක් නැත කියා කියවෙන්නේ නැහැ. බටහිර දැනුම ලෝකයේ එකම දැනුම විය යුතු නැහැ. බහුදේව වගේම බහු පද්ධති තියෙනවා. ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතීන්ට ඒ බව පිළිගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මේ ගැන තවත් විස්තර පසුවට. යුතු වැදගත් කරුණක් තියෙනවා. පණියන් පඩි නැට්ටන් ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති නායක හාමුදුරුවන්ට සැරෙන් කතා කිරීම ප්‍රශ්නයක් කරගෙන. මේ අය ඒ කරන්නේ ශ්‍රද්ධාවකින් නෙවෙයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල ඉඳගෙන අරක්කු වීමට කතා කළේ ඒ වර්ගය අය. මේ හුදෙක් වෙද මහතාට හා ඒ මගින් හෙළ වෙදකමටත් අවසානයේදී සංඝ සසුනටත් සිංහල බෞද්ධ සංස්කෘතියටත් පහර ගැසීම සඳහා කෙරෙන්න. මට දැනගන්නට ලැබී ඇති තොරතුරු අනුව දැනට දශක දෙකක පමණ කාලයක් තිස්සේ ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති හාමුදුරුවන්ට වෙදකම් කරනවා. උන්වහන්සේ දන්නවා වෙද මහතා දැනුම ලබා ගන්නේ භද්‍රකාලි මෑණියන්ගෙන්, කාලියම්මගෙන් බව. නායක හාමුදුරුවන් ඒ නිසා වෙද මහතා අමතන්නේ මෑණියන් කියා. වෙද මහතා හාමුදුරුවන් සමග සාකච්ඡාවේදී මා ඔබ වහන්සේගේ මෑණියන් කියන්නේ ඒ අරුතින්. ඒ සාකච්ඡාවේ ඉදිරි කොටස්ද ප්‍රචාරය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ සාකච්ඡාව හොඳින් දන්නා හඳුනා අය අතරයි. විවිධ බලවේග හෙළවෙදකමට විරුද්ධව ක්‍රියා කරනවා. ඔවුන්ට රෝගීන් මොනවා වුණත් කමක් නැහැ. හෙළවෙදකමට පහර දෙන්න පුළුවන් නම්. අද අපට අවශ්‍ය රෝගීන් සුවපත් කිරීමටයි. එහිදී අප එක දැනුමක් පමණක් යන්න බැහැර කරනවා. බහුදේවා බහුවිද්‍යා මිස ඒකදේව ඒකවිද්‍යා නෙවෙයි. සටහනේ උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින්. කොහොම හරි ධම්මික බණ්ඩාර වෙද මහතා හා අටමස්ථානාධිපති හිමියන් අතර වුණ ඒ සිද්ධිය සම්බන්ධයෙන් මහාචාර්ය නලින්ද සිල්වා මහතා මේ තබලා තියෙන සටහන ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.